ඔයාලට අපි ෆලෝ කරන්න පුළුවන් YouTube එකෙන් Facebook එකෙන් Instagram එකෙන් Twitter එකෙන් අමල් ජයනායක කියලා සර්ච් කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන නම්බරේ WhatsApp නම්බරේ ඔයාලට ප්‍රශ්න නැත්නම් අහන්න පුළුවන්. Hi guys, welcome back. අද අපි කතා කරන්නේ අවකලනයේ ඉන්ට්‍රොඩක්ෂන් එක කියලා. මම මේ වීඩියෝ එකේ එපිසෝඩ් එක නම දෙන්නම්. මම අවකලනය කලින් පාර්ට් දෙකක් කතා කරා. අවකලනය භාවිතා කරලා ස්පර්ශෝන්මුඛයක් සහිත ප්‍රස්ථාරයක් ඇඳගන්නේ කොහොමද කියලා සහ අවකලනය කියන දේ අපේ ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් විසඳන්න ප්‍රායෝගික ගැටලුවක් විසඳන්න කොහොමද භාවිතා කරන්න කියලා මම වීඩියෝ දෙකක් කරා මීට කලින්. ඒ වීඩියෝ එක ගැන ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙන ලින්ක් එකෙන් ගිහලා බලන්න. එතකොට අවකලනයේ ඒ පාඩ දෙකත් වලට දැනගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මේ අවකලනයට මූලික වෙන්නේ කියන්නේ පදනම් වෙන්නේ සීමාව කියන වීඩියෝ එකත් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දැම්මා. ඔයාලට ඒ වීඩියෝ දෙක තුන බැලුවොත් ඔයාලට මේ අවකලනය ඉන්ට්‍රොඩක්ෂන් එක වඩාත්ම පැහැදිලි වේවි. අපි ඉස්සරහට යමු. අවකලනය කියන්නේ මොකක්ද කියලා. අවකලනයට මම කැමති තේරුම් දෙකක් දෙන්න. පළවෙනි එක වඩාත්ම සරලව තේරුමක් දෙනවනම් අවකලනය කියන්නේ යම්කිසි රාශියක වෙනස් වීම පිළිබඳව අධ්‍යයනය කිරීම ගණිතමය රාමුවක් තුළ යම්කිසි රාශියක වෙනස් වීම. මෙන්න මේ රාශිය කියන එකට ලෝකේ ඕනම දෙයක් ඕනම සංසිද්ධියක රාශියක් වෙන්න පුළුවන්. මෙන්න මේ රාශියක වෙනස් වීම පිළිබඳව අධ්‍යයනය කරන ගණිතමය රාමුවක් තුළ මෙන්න මේ වෙනස් වීම අධ්‍යයනය කරන්නේ ඇයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. මෙන්න මගේ උදාහරණයකින් ගහක් තියෙනවා, ගහක ගෙඩියක් තියෙනවා. මේ ගෙඩිය එක්තරා හේතුවක් හින්දා බිමට වැටෙනවා. මෙන්න මේකේ අපි හිතමු එක්තරා වෙලාවකදී අපිට ගහෙන් ගිලිහුණු මොහොතේ ඉඳලා එක්තරා වෙලාවකදී අපිට ඒ පළතුරු ගෙඩියේ වේගය දැනගන්න ඕන. ඒ වගේ වෙලාවක අපිට භාවිතා කරන්න පුළුවන් දෙයක් තමයි හරිම ලේසියෙන් චලිත සමීකරණයක් දාලා v = u ධන at වගේ ඒ වගේ සමීකරණයක් දානවා. මෙන්න මේකේ ආරම්භ වේගය u කියන එක දෙකක් දීලා තිනවා. ඒ දෙකක් වෙන්නේ මෙහෙමයි. දැන් ආරම්භයේ බැලුමට පවා පේනවා ආරම්භයේ යම් වේගයක් තියෙනවා පොළවට පතිත වෙන. හින්ද තමයි uට දෙකක වගේ යගයක් ඇවිල්ලා තියෙන්නේ. ගුරුත්ව ත්වරණය සඳහා ගුරුත්ව ත්වරණයෙන් වැඩෙන හින්දා ඒට g සඳහා 10 අගයක් ලබා දීලා තියෙනවා. ඒ විදිහට v = u ධන at කියලා සමීකරණයෙන් අපිට v = 2 ධන 10t වගේ සමීකරණයක් ලබා ගන්න පුළුවන්. මේකට ඇත්තටම අවකලන සම්බන්ධයක් නෑ. මෙතන තියෙන්නේ සාමාන්‍ය චලිත සමීකරණයක් තමයි. ඒ වුණාට මෙන්න මේ අපි ගන්න මෙන්න මේ සමීකරණය ගැන මට දෙයක් කියන්න තියෙනවා. අපි මෙතනදී මම කතා කරා මුලින්ම අවකලනය භාවිතා කරන්න යම්කිසි භෞතික රාශියක වෙනස් වීමක් ගැන අධ්‍යයනය කරන්න කියලා. වෙනස් වීම තමයි මෙන්න මේ සමීකරණ දිහා බැලුවට පස්සේ පේනවා මෙන්න මේ අපි හොයන්නේ වේගය. මෙන්න මේ පළතුරු බිමට වැටුණු වේගය තමයි අපිට හොයන්න හදන්නේ. ඒකේ ඒ සමීකරණ දිහා බැලුවට පස්සේ පේනවා මෙන්න මේ v කියන අගය මෙන්න මේ t කියන කාලය මත විචලනය වෙනවා කියලා. ඒකෙන් අපිට ගන්න තියෙන අදහස තමයි අපි මොකක් හරි රාශියක් ගැන හොයන්න හදනවද ඒ රාශිය තවත් රාශියක් මත රඳනවා කියන එක තමයි මට මෙතනදී කියන්න ඕන උනේ. මෙන්න මේ අවස්ථාවේ හැටියට නම් මෙන්න මේ තියෙන පරිසර තත්ත්වයක් එක්ක මෙන්න මේ වස්තුව මත බලපාන්නේ කාලය කියන විචල්්‍යය හින්දා තමයි මෙන්න මේ ප්‍රවේගයට වෙනස් අගයන් ලැබිලා තියෙන්නේ. අපිට මෙන්න මේ t සඳහා එක් අගයන් ලබා දීලා v වෙනස් අගයන් ලබා ගන්න පුළුවන්. මේ වගේ සරල දේවල් වලට වගේම අපි ඊළඟට බලමු ටිකක් කම්ප්ලෙක්ස් උදාහරණයක්. මෙන්න මේ තියෙන්නේ සාමාන්‍ය ඇටෝමක්. ඒක මිනි කැනන් එකක් තමයි තිබ්බේ. මේ මිනි කැනන් එකේ අල පේන ඇති
සාමාන්‍ය බෙයාරින් දාලා ඒ වගේ දේවල් කරලා තමයි හදලා තියෙන්නේ. සහ මේක ගොඩක් පවර්ෆුල් කැනන් එකක්. මට මේ කැනන් එක ගැන නෙමෙයි කියන්න ඕන උනේ. ඔයාලට පේනවා ඇති මෙතන මේ දහනය වෙනවා පිටිපස්සේ තියෙනවා වෙඩි බෙහෙත් ගන්නපු නූලක්. ඒ නූල දල්වනවා. සහ මෙන්න මේ වෙඩි බෙහෙත් ගල්වපු මෙන්න මේ නූල දහනය වෙන ශීඝ්‍රතාවයක් තියෙනවා. ඒක එක කතාවක්. අනිත් කාරණාව තමයි මේකේ මෙන්න මේ වගේ ස්වරූපයක් තමයි තියෙන්නේ. මෙන්න මේකට උණ්ඩ විදිහට භාවිතා කරලා තියෙනවා බයිසිකල් බෝල. ඒ බයිසිකල් බෝල මෙන්න මේ වගේ එක්තරා පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන ෆෝන් එක හයිය බලන්න. හොඳින් බලන්න වීඩියෝ එක. මෙන්න මේකේ උණ්ඩ ගිහිල්ලා මෙන්න මේ ෆෝන් එකේ වදින වේගයක් තියෙනවා. සහ මෙන්න මේ උණ්ඩ මෙන්න මේ තුවක්කුවෙන් නිකුත් වන ප්‍රවේගයක් තියෙනවා. අනිත් එක මෙන්න මේ උණ්ඩ මේ තුවක්කුවෙන් නිකුත් වෙද්දි මෙන්න මේ තුවක්කුව පිටිපැත්තට වාංගු වීමක් තියෙනවා. මෙන්න මේ එක් වෙනස් කාරණා වෙනස් සිද්ධීන් වගේ දේවල් වලට අපිට අවකලනය වගේ දෙයක් භාවිතා කරන්න නැතුව අපිට උත්තරයක් ලබා ගන්න තියෙන ඒ ප්‍රශ්න වලට එක්තරා අපිට තියෙන ගැටලු වලට තියෙන උත්තර ලබා ගන්න අවකලනය කියන එක මාර විදිහටම උපකාරී වෙනවා. මම මේ උදාහරණයක් මේ සංකීර්ණ උදාහරණයක් මේ ගත්තේ මෙන්න මේ වගේ කාරණා වලට පාව වෙන මේ අවකලනය කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඉස්සරහට යනවා. දෙවෙනි පැහැදිලි කිරීම මගේ අවකලනය පිළිබඳ මම කියනවා අවකලනය කියලා කියන්නේ අනුක්‍රමණයක් සෙවීමක් කියලා. අපිට අනුක්‍රමණයට අපි ඉංග්‍රීසියෙන් කියනවා ග්‍රේඩියන්ට් එක කියලා. ඇයි එහෙම කියන්නේ? අපි මෙහෙම හිතමු. මතක ඇති අර ගහින් ගෙඩියක් වැටිච්ච ඒ ගානේ අපිට ආවේ 20 - 10 අපි පදමාරු කරලා හැදුවා. මේ තියෙන්නේ සාධාරණ වේලාවකදී ඒ වස්තුවේ ප්‍රවේගය මේ තියෙන්නේ ගතවන කාලය. මම මෙන්න මේකේ අපිට මේක ස්වායත්ත විචල්‍ය වෙන්නේ නැත්නම් x අගය වෙන්නේ t. ඒ වගේම ඒ t මත විචලන වෙන අනිත් රාශිය තමයි v. මම මේ t ට x අගයත් v සඳහා y අගයත් දාලා මම මේ විදිහට මේ සමීකරණය මේ தත්තට පරිණාමණය කරගන්නවා. y = 10x දාන්න 2. මෙන්න මේ සමීකරණය x වෙනුවට t වෙනුවට x දැම්ම සහ y වෙනුවට v දාලා තමයි මෙන්න මේ සමීකරණය මම ගත්තේ. අර බැලුමට පවා පේනවා මේ x ගේ පළවෙනි මාත්‍රයේ සමීකරණයක් මේක. සරල රේඛාව සමීකරණයක් මේක. xy ගුණිත පද නැහැ, x වර්ග පද නැහැ. x ගේ පළවෙනි මාත්‍රයේ රේඛීය ප්‍රකාශනයක් මේක. සරල රේඛාවක් තමයි ලැබිලා තියෙන්නේ මේක. y = mx දන්න c ආකාරය බැලුමට පවා වලට පේනවා මෙන්න මේ සමීකරණය ගැන. මේකේ අනුක්‍රමණයේ විදියට x ගේ සංගුණකය y යුක්ත කරලා පස්සේ x ගේ සංගුණකය විදියට අපි ලැබෙන්නේ 10 කියලා ගේ ලැබෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සරල රේඛාවේ අනුක්‍රමණය තමයි මේ 10 කියලා විල තියෙන්නේ. මෙන්න මේ රූප සටහන ඇන්දොත් y සමානයි මේ y වෙනුවට fx කියන ගේ භාවිතා කරලා තියෙන mx ධන b. b කියන්නේ අනුක්‍රමණය නෙවෙයි අන්තක්ඛණ්ඩය. x ගේ සංගුණකය හේවත් m කියලා කියන්නේ අනුක්‍රමණය. මේ ගානේදී හැටියට නම් අනුක්‍රමණය 10යි කියලා ලැබිලා තිබුණේ. ඉස්සරහට යනවා. මෙන්න මේ y = 10x ධන 2 කියන සමීකරණය මම ගන්නවා තවදුරටත් ගැඹුරින් විග්‍රහ කරන්න ඕන හින්දා මම ගන්න මේක පළවෙනි සමීකරණය. සහ මෙන්න මේ x මත මේ පළවෙනි සමීකරණය දිහා බලන්න ඔයාලට බැලුවට පස්සේ පේනවා මෙන්න මේ x පොඩ්ඩක් වෙනස් කරත් ඒ පොඩි වෙනස් වීම පවා මෙන්න මේ y වෙනස් වීම කෙරෙහි අනිවාර්යයෙන්ම බලපානවා. මොකද මෙතන x කියනගේ දශමයක් වෙනස් වුණත් ඒ දශමය මෙතනට ආදේශ කරපු ගමන් y ගියත් යම් කිසි ප්‍රමාණයකින් වෙනස් වෙන ප්‍රමාණය අපිට මෙතන ලබා ගන්න පුළුවන්. x කියන රාශිය එක්තරාම ස්වල්ප ප්‍රමාණයකින් වෙනස් වුණත් y අගය ස්වල්ප ප්‍රමාණයකින් හෝ වෙනස් වෙනවා. මම මේගේ මෙතන මෙන්න මේ විචල්‍ය රාශියේ x කියන අගය මම පොඩ්ඩක් පුංචි අගයකින් වෙනස් කරනවා. මම මේ පුංචි අගයකින් වෙනස් වීම
x ගේ මෙන්න මේ ඊ타මත්ම පුංචි අගය ඩෙල්ටා x කියලා ගන්න. ඒ වගේම මෙන්න මේ x ඩෙල්ටා x ප්‍රමාණයකින් වෙනස් වීම ඒක මෙන්න මේ ඩෙල්ටා x කියන අගය x ගෙන් යම් කිසි ප්‍රමාණයක් වැඩි වෙන්න එක්කෝ යම් කිසි ප්‍රමාණයකින් අඩුවීමක් කියන දෙකම වෙන්න පුළුවන්. මම ගන්නවා සාධාරණව අඩුවීම හෝ වැඩිවීම හෝ විශේෂ කරන්නේ නැතුව වෙනස් වීම කියලා මම ගන්නම්. මෙන්න මේකේ x කියන එක වෙනස් වෙනවා ඩෙල්ටා x ප්‍රමාණයකින් ඊට අනුරූප y ගේ වෙනස් වීම මම ගන්නම් ඩෙල්ටා y කියලා. x ගේ වෙනස් වීම ඩෙල්ටා x, y ගේ වෙනස් වීම ඩෙල්ටා y කියලා මම ගන්නම්. මේකේ මෙන්න මේ පළවෙනි සමීකරණයට x තියෙන තැනට ආදේශ කරලා පස්සේ x දැන් ඩෙල්ටා x ඊට අනුරූප වෙනස් වෙනවා y ගේ අගය y දැන් ඩෙල්ටා y විදියට. මම මෙන්න මේ පළවෙනි සමීකරණයට මෙන්න මේ වෙනස් වීම ආදේශ කරලා තමයි මෙන්න මේ දෙවෙනි සමීකරණය ගත්තේ. දෙවෙනි සමීකරණය අපිට මේ විදියට ලැබෙනවා. තව දෙයක් විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. මෙන්න මේ ඩෙල්ටා x and ඩෙල්ටා y කියලා කියන්නේ බිඳුවට ඊ타මත්ම ආසන්න අගයක්. හැබැයි කවදාවත් බිඳුවක් වෙන්නේ නැහැ. බිඳුවට ඊ타මත්ම ආසන්න වන x ට වඩා x ට සල් ප්‍රමාණයකින් වැඩිවීමක් හෝ x ට සල් ප්‍රමාණයකින් අඩුවීමක් කියන වෙනස් වීමක් විදියේ වෙනස් වීමක් තමයි මේ x ඩෙල්ටා x අනුරූප වෙනස් වීම තමයි ඩෙල්ටා y කියලා ගත්තේ. පැහැදිලි ඇති කියලා හිතනවා. පළවෙනි සමීකරණේ වෙනස් වීම මත පදනම් වෙලා දෙවෙනි සමීකරණය ගත්ත. පළවෙනි සහ දෙවෙනි සමීකරණේ ගත්ත විදිය පැහැදිලි ඇති. ඉදිරියට යන්න. ඊට පස්සේ මම කරන පියවර දෙවෙනි සමීකරණයෙන් මම පළවෙනි සමීකරණය අඩු කරනවා එක්තරා හේතුවක් හින්දා. ඇයි එහෙම කළේ කියලා තේරෙයි ඉස්සරහට වීඩියෝ එකේදී. වම් පැත්ත වෙනම සුළු කරා y දැන් ඩෙල්ටා y minus y සමීකරණයේ දකුණු පැත්ත වෙනම සුළු කරා මේ විදියට. අපිට මේකෙන් වරහන් ඉවත් කරලා අපිට සුළු කරලා ගත්තොත් අපිට මේ පැත්තේ ඩෙල්ටා y විතරයි ඉතුරු වෙන්නේ. මේ පැත්තේ 10x වරහන් ඉවත් කරලා ගත්තට පස්සේ 10x කැන්සල් වෙනවා. ධන දෙක ඍණ දෙක කැන්සල් වෙලා මෙතන 10 ඩෙල්ටා x ඉතුරු වෙනවා. ඊට පස්සේ මම මේ ඩෙල්ටා x කියන එක දෙපැත්තම ඩෙල්ටා x ගෙන් බෙදනවා. දෙපැත්තම ඩෙල්ටා x ගෙන් බෙදනවා. දෙපැත්තම ඩෙල්ටා x ගෙන් බෙදුවට පස්සේ අපිට ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x සමානයි 10 කියලා අගයක් අපිට ලැබෙනවා. 10 කියලා අගයක් ලැබෙනවා. මෙතනින් නවතින්නේ තව ඉදිරියට යනවා. මේ තියෙන්නේ අපිට ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x සමානයි 10 කියලා ලැබුණු රාශිය මේ තියෙන්නේ. මේ රාශියට මම ඊට පස්සේ ඉතාමත්ම විශේෂිත දෙයක් කරනවා. මෙන්න මේ ඩෙල්ටා x කියන අගය බිඳුවක් නෙවෙයි, බිඳුවට ඉතාමත්ම ආසන්න අගයක්. හැබැයි මෙන්න මේ ඩෙල්ටා x කියන එක බිඳුවට ඉතාමත්ම ආසන්න වෙච්ච අගය මම තවත් බිඳුවට ආසන්න කරලා x ඩෙල්ටා x කියන එක බිඳුවට ආසන්න වෙද්දි සීමාව ගන්නවා. සමීකරණයක මෙන්න මේ රාශියමයි මෙන්න මේ ප්‍රකාශනයමයි දෙපැත්තට සීමාව අපි ඩෙල්ටා x කියන එක බිඳුවට ආසන්න වෙද්දි ගත්තේ. සමීකරණය දෙපැත්තට මේ අගයන් ටික දාන්න ඕනේ. මෙන්න මේ විදියට දාලා අපි සුළු කරලා ගන්නවා. මෙන්න මේ පැත්ත මම එහෙම තියාගෙන මෙන්න මේ පැත්තේ සීමාව ගන්නවා. 10 කියන රාශිය ඩෙල්ටා x මත වෙනස් වෙන්නේ නැහැ. මේ ගාන විදියට තමයි. හැබැයි මේ 10 කියන්නේ නියතයක සීමාව එම අගය නියතයක සීමාව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ නියතයක් හින්දා 10 කියන්නේ නියතයක් හින්දා සීමාවේ මම ගොඩක් ප්‍රමේයන් කතා කරා, සැන්ඩ්විච් ප්‍රමේය වගේ දේවල් කතා කරා. ඒ ඔක්කොම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. සීමාව ගැන පතල අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඒවයි ඒ වීඩියෝස් වලින් අනිවාර්යෙන් ඒව බලන්න. ඉදිරියට යනවා. මේ තියෙන්නේ අර විදියට අපි අර විදියට සීමාව අරගෙන ලබාගෙනපු සමීකරණ තමයි මේ තියෙන්නේ. ඩෙල්ටා x කියන එක බිඳුවට ආසන්න වෙද්දී ඩෙල්ටා y by ඩෙල්ටා x කියන එක සමානයි ඩෙල්ටා x බිඳුවට ආසන්න වෙද්දී 10යි. මෙන්න මේ පැත්ත අපි එහෙම ලියනවා. මෙන්න මේ රාශියටත් අපිට ආවේ 10යි කියලා. ඔයාලට මතක ඇති කලින් අපි මෙන්න මේ සමීකරණයේ මේ y සඳහා වන සමීකරණයේ අනුක්‍රමණයේ විදිහට ලැබුණේ 10 කියන අගය. මම කියන්නේ තාම මේ මොකද්ද කියලා අපි ඉස්සරහට ගිහින් බලමු.
ඩෙල්ට එක් කියන බිඳුට ආසන්න වෙදි ඩෙල්ට y බයි ඩෙල්ට එක් සමානය 10යි ඇන්ඩ් අපි මේ සමීකරණයම හොයාගත්තා අනුක්‍රමණය 10යි කියලා මෙන්න මේ රාශියත් 10යි මේ රාශියත් 10යි දැන් පොඩි අදහසක් දැනෙන ඇති මෙන්න මේ රාශීන් දෙකම එකමද කියලා y සමානයි 10x ධන 2 කියන සමීකරණයේ තමයි මේ y අගය තියෙන්නේ මෙන්න මේ සමීකරණයට අදාළව තමයි අපි මේ අගයත් කියන අගයන් දෙකම ගත්තේ ඒ යනකොට අපිට මෙන්න මේ සමීකරණ දිහා ඔක්කොම දිහා බලලා අපිට මෙන්න මේ නිගමනයට එළඹෙන්න පුළුවන් ඩෙල්ට x කියන එක බිඳුවට ආසන්න වෙද්දී මෙන්න මේ ඩෙල්ට y බෙදීම ඩෙල්ට x කියන අගය m ට සමාන වෙනවා කියලා. තව දෙයක් කියන්න කැමති. මෙන්න මේ y ගේ ඉතාමත්ම පුංචි වෙනස් වීම තමයි මේ ඩෙල්ට y කියන එක. මෙන්න මේ ඩෙල්ට y කියන එක ඇති වුණේ මෙන්න මේ ඩෙල්ට x ප්‍රමාණය ඩෙල්ට x කියන ප්‍රමාණයකින් මෙන්න මේ x කියන අගය වෙනස් වෙච්ච හින්දා අපි මෙන්න මේ වගේ ඉතාමත්ම කුඩා අගයන් දෙකක අනුපාතයක් මේවට කියන මේ ඉතාමත්ම පුංචි අගයන් වලට කියනවා වෘද්ධියක් කියලා. වෘද්ධියක් කියලා කියනවා. මෙන්න මෙතන අනුපාතයක් වෘද්ධි අතර අනුපාතයක් ඉඳලා මෙන්න මේකට වෘද්ධි අනුපාතය කියලා කියනවා. සහ මෙන්න මේ අපි වෙනස් කරපු රාශිය ඩෙල්ට x කියන ස්වායත්ත රාශිය ඩෙල්ට x කියන විචල්්‍ය රාශිය ඩෙල්ට x කියන එක බිඳුවට ආසන්න වෙද්දි ලැබෙන අගයට විශේෂිත නමක් දෙනවා. මෙතෙන්දී අපි මේ අගේ m කියලම අපිට ලැබුණා. අපි තව ටිකක් පැහැදිලි වෙයි ඉස්සරහට. මම යන ඉස්සරහට. අවකලනයේ ජ්‍යාමිතික නිරූපණය මෙන්න මේ නිරූපණය මම කරන්න ගන්නේ ඔයාලට කලින් කරපු ඒවායින් පොඩි යම් අදහසක් එන්න ඇති. ඒක තවදුරටත් ගැඹුරින් එක්ස්ප්ලেইন කරන්න තමයි මම මේ ජ්‍යාමිතික නිරූපණය කියන තැනට යන්නේ. මෙහෙම දෙයක්. මේ තියෙන්නේ අපි දන්න සාමාන්‍ය XOY අක්ෂ පද්ධතිය සහ XOY අක්ෂ පද්ධතියේ තියෙන මෙන්න මේ සයිනාකාර ප්‍රස්ථාරයක් තමයි තියෙන්නේ. ඒකමයි y සමානයි fx කියන ශ්‍රිතය විදියට ගන්න. මේකේ ඔයාලට පේනවා ඇති අනන්ත සංඛ්‍යාවක් තියෙනවා මේකේ ලක්ෂයන්. එක් ලක්ෂණ වලදී මෙන්න මේ ලක්ෂයේදී ප්‍රස්ථාරයට ගහලා තියෙනවා ස්පර්ශකයක්. ඒ වගේ දේවල් තියෙනවා. x අක්ෂය y අක්ෂය y සමාන fx කියන ශ්‍රිතය. මෙන්න මේකේ මම ගන්නවා මෙන්න මේ වගේ පොයින්ට් එකක්. මෙතන පොයින්ට් එක ගන්නවා මම. මේ පොයින්ට් එක මම ගන්නම් p ලක්ෂය කියලා. මෙන්න මේ p ලක්ෂය අවට ප්‍රස්ථාරයේ හැසිරීම මොන වගේද කියලා අපි බලමු. හරි. මෙන්න මේ අපි p ලක්ෂය අවට මේ ප්‍රස්ථාරයේ හැසිරීම පරීක්ෂා කරන්න හදන්නේ. ඔන්න p ලක්ෂය ඒ p ලක්ෂයට ඉතාමත්ම ළඟින් අපිට ඇහැටවත් පේන්නේ නැති තරම් ළඟින් ඌ ලක්ෂයක් ගන්නවම q කියලා. සහ මේ p ලක්ෂයේ ඉඳලා x අක්ෂයට අඳිනවා සරල රේඛාවක්. x අක්ෂයට අඳිනවා p ලක්ෂයේ ඉඳලා සරල රේඛාවක්. සහ p ලක්ෂයේ ඉඳලා y අක්ෂයටත් අඳිනවා සරල රේඛාවක්. මේ p ලක්ෂයේ x කණ්ඩායම් x අක්ෂය හමු වන ලක්ෂය මං x කියලා ගන්නවා. ඒ වගේම මෙන්න මේක q ලක්ෂයේ ඉඳලා x අක්ෂය හමු වන ලක්ෂය ඔයාලට පේනවා ඇති. ඒ වගේම q ලක්ෂයේ ඉඳලා y අක්ෂය හමු වන රේඛාව තමයි මේ ඇඳලා තියෙන්නේ. ඒ වගේම p ලක්ෂයට x අක්ෂය හමු වන ලක්ෂය මං x කියලා ගන්නම්. ඒ වගේම p ලක්ෂයට y අක්ෂය හමු වන ලක්ෂය y කියලා ගන්නවා මෙතන. ඒ වගේම q-ටත් ඊට අනුරූපම අගයන් තියෙනවා. මෙන්න මේ q අගය ඇති උනේ මෙන්න මේ p කියන අගයේ x අගය ඊ타මත්ම ස්වල්ප ඊ타මත්ම පුංචි අගයකින් මම වෙනස් කරනවා. පුංචි අගයකින් වෙනස් කරනවා. බිඳුට ඊ타මත්ම ආසන්න අගයකින් මේක මේ හිතා ගන්නවත් බැරි තරම් පුංචි දුරක් තමයි මේ p හා q අතර මෙන්න මේ ප්‍රස්ථාරයේ අතර පරතරය තියෙන්නේ. මේ පැහැදිලි කිරීමක් හින්දා තමයි මම මේ විදියට යම් තාක් දුරකට ඈත් වෙලා වගේ පේන්නේ. ඇත්තටම මේ දුර නොගිනිය හැකි තරම් වූ දුරක් තමයි මේ p හා q අතර තියෙන්නේ.
කියුට අනුරූපව x අගය x කියන අගය ඉතාමත්ම ස්වල්ප ප්‍රමාණයකින් තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඔයාලට පේන ඇති මේ p කියන එකත් q කියන ලක්ෂයත් අතර x අක්ෂයේ ඔස්සේ තියෙන ඉතාමත්ම පුංචි දුරක් වැඩි වෙලා තියෙන මෙන්න මේ ඩෙල්ටා x කියන අගය විතරයි. ඊට අනුරූපව qට අනුරූපව y කණ්ඩාංකය මම ගන්නවා y ධන ඩෙල්ටා y කියලා. මෙන්න මෙතන කණ්ඩාංකයමයි මෙතන එන්නේ pq. මම දැන් මෙතන මෙහෙම වැඩක් කරනවා. මෙන්න මේ y p හරහා වන x අක්ෂයට සමාන්තර සරල රේඛාව තව ටිකක් දික් කරනවා මෙහාට. p හා q යා කරනවා. මේ මෙන්න මේ ලක්ෂය මෙන්න මේ රේඛාව දික් කරගෙන ගියාට පස්සේ අපිට මෙන්න මේ රේඛාව හම්බ වෙනවා. අපි මේ විදිහට මෙන්න මේ p q r විදිහට අපිට එතකොට ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න පුළුවන්. මේක මෙන්න මේ QR ඇඳි මෙන්න මේ රේඛාව y අක්ෂයට සමාන්තර රේඛාවක්. ඒ වගේම මෙන්න මේ p හරහා ඇඳි මෙන්න මේ PR කියන රේඛාවත් x අක්ෂයට සමාන්තර රේඛාවක් වෙනවා. QR සහ PR කියන්නේ එකිනෙකට ලම්බක වෙනවා. ඊට පස්සේ PQR කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක් බවට ඔයාලට පැහැදිලි ඇති. හරි ඉස්සරහට යන්න. මේකේ මම PQR කියන ත්‍රිකෝණයේ මෙතන QPR කියන කෝණය මම θ කියලා ගන්නම්. මෙන්න මේ PQR කියන ත්‍රිකෝණය සඳහා මම tan θ ගන්නවා. tan θ ගන්න හේතුවක් ඇතුව ඇයි කියලා මම කියන්න. tan θ ගත්තොත් tan θ කියන්නේ මෙන්න මේ PQR කියන ත්‍රිකෝණයේ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය වෙනවා. tan θ සමානයි සම්මුඛ පාදය QR බද්ධ පාදය PR. අපි ඊට පස්සේ QR දිග අපිට ගන්න ඕන වෙනවා. QR දිග කියන්නේ මේ දිග. හොඳින් බලන්න මෙන්න මේ QR දිග කියන්නේ මේ දිග. අපි මෙන්න මේ සම්පූර්ණ දිගෙන් අපිට මෙන්න මේ කොටස අතෑරලා දැම්මොත් මේ කොටස අඩු කරොත් මේ මුළු උසෙන් අපිට මං හිතන්නේ QR අගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ PR කියන අගය PR කියලා කියන්නේ මෙන්න මේ පුංචිම කොටස නැත්නම් වෙන විදිහෙන් අපිට PR කොටස ගන්න පුළුවන්. මෙන්න මේ සම්පූර්ණම දිගෙන් අපි මෙන්න මේ මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා මෙන්න මේ මෙතන පොයින්ට් එකට වෙනකන් අඩු කරාට පස්සේ අපිට PR කියන පාදයේ දිගත් අපිට ගන්න පුළුවන්. මේ විදිහට tan θ සමානයි QR මෙන්න මේ දිග QR කියන්නේ මෙන්න මේ දිග හින්දා සම්පූර්ණ දිග මෙතනින් එන අගය තමයි. ඒ කියන්නේ මේ අගයමයි y දන් ඩෙල්ටා y y දන් ඩෙල්ටා y ගෙන් අඩු කරනවා මෙන්න මේ උස කියන්නේ y. QR අගය හරි. ඒ වගේම PR කියලා කියන්නේ මෙන්න මේ දිග මෙතන ඉඳලා මෙතෙන්ටම දිග සම්පූර්ණ දිග x ධන ඩෙල්ටා x. ඒකෙන් අඩු කරනවා මෙන්න මේ දිග තමයි මෙන්න මෙතන x අගය මම මේ විදිහට දාගත්තේ. මේ විදිහට පැහැදිලිවම රූපය අඳගත්තත් මෙන්න මේ අගයන් හරියටම ගන්න ඕනේ හින්දා x ධන ඩෙල්ටා x ගෙන් x දුර අඩු කරාට පස්සේ අපිට ඔයාලට පේනවා මෙන්න මෙතෙන්ට මෙන්න මේ දිග අපිට ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපිට මෙතන සුළු කරන්න පුළුවන් මේ y කැන්සල් වෙනවා, මේ x කැන්සල් වෙනවා. ඊට පස්සේ අපිට මෙතෙන්දි පව පේනවා tan θ සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියලා. හරි. tan θ සමානයි ඩෙල්ටා y ධන ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. මෙන්න මේ කලින් ස්ලයිඩ් එකේ රූපෙමයි මේක. ඔයාලට පේනද tan θ සඳහා තමයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියන ගියන් ලැබිලා තියෙන්නේ. මෙන්න මේ ඩෙල්ටා y සහ ඩෙල්ටා x කියන අපි කලින් කතා කරපු වෘද්ධි අනුපාතයක්මයි මේක. ඊට පස්සේ මම මෙතන විශේෂ වැඩක් කරනවා සහ තව දෙයක් සරල රේඛාවේ දෙයක් මතක් කරලා තියෙනවා. සරල රේඛාවක මෙන්න මේ QR PQ කියන්නේ ඊටාත්ම ළඟින් තියෙන පොයින්ට් දෙකක් P හා Q අතර කර්ව් ගතියක් වක්‍ර ගතියක් කවදාවත්ම හිතන්න බෑ. මොකද මේ P හා Q කියන්නේ ඊටාත්ම ළඟින් පිහිටි ලක්ෂයක්. ඒ හින්දා P හරහාත් Q හරහාත් ලක්ෂ දෙකම හරහා යන සරල රේඛාවක් තමයි දික් කරෝතින් ඔයාලට මෙතන ලබා ගන්න පුළුවන් වෙන්නේ. P හා Q කියන ලක්ෂ දෙක යා කරාට පස්සේ ඒ රේඛාවේ අනුක්‍රමණය තමයි
අනුක්‍රමණය තමයි මේ විදිහට මේ ලැබිලා තියෙන්නේ. තීටා කියලා කියන්නේ p හා q හරහා ඇඳි සරල රේඛාවක්. x අක්ෂයේ දන් දිශාවත් එක්ක වාමාවර්තව හදන කෝණය වගේ තමයි මෙතන තීටා කියලා කියන්නේ. ඒ තීටා කියන කෝණේ ටැන්ජන්ට් කියලා කියන්නේ p හරහාත් q හරහාත් ඇඳි රේඛාවේ අනුක්‍රමණය තමයි tan theta විදිහට අපිට මේ delta y විදිහම delta x විදිහට ලැබිලා තියෙන්නේ. තවත් පැහැදිලි කිරීමක් කරන්න මෙහෙමයි. tan theta කියලා කියන්නේ p හරහාත් q හරහාත් කියන ලක්ෂ දෙකම හරහා ඇඳි සරල රේඛාවේ අනුක්‍රමණය. delta y by delta x මේ ටික පැහැදිලි ඇති කියලා හිතනවා. ඉස්සරහට යනවා. මම දැන් මේකට විශේෂිත වැඩක් කරනවා. මෙන්න මේ delta x කියලා කියන්නේ කොහොමත් බිඳුවට ආසන්න වෙච්ච අගයක්. බිඳුවට ආසන්න වෙච්ච අගය අපි තව බිඳුවටම ආසන්න කරනවා. බිඳුවට ආසන්න කරලා පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ රූප සටහන දැක්කට පස්සේ p හා q කියන ලක්ෂ දෙකම හරහා ගියා. අපි ඊට පස්සේ මෙන්න මේ delta x කියන අගය නැත්තම් මෙන්න මේ පරතරය තව අඩු කරනවා. තව අඩු කරන මෙන්න මේ q ලක්ෂ එන්න ඇවිල්ලා මේ pq ඔස්සේ ඇවිල්ලා එක්තරා වෙලාවකදී p මත සමපාත වෙනවා. එතකොට මෙන්න මේ සරල රේඛාව යන්නේ q හරහා යන්නේ නැහැ. p හරහා යනවා. ඒ p හරහා යන අවස්ථාව තමයි delta x සමානයි delta x කියන එක බිඳුවට ආසන්න වෙද්දී m ගගයෙන් ලැබෙන්නේ අපිට p හරහා ඇඳි සරල රේඛාවේ හෙවත් p හරහා ඇඳි ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි ලැබෙන්නේ. m කියන අගය මෙන්න මෙතනින් අපිට මෙතෙන්ට පැහැදිලි ඇති. මෙන්න මේ ප්‍රකාශනයේ තමයි දෙපැත්තම සීමාව ගත්ත delta x කියන එක බිඳුවට ආසන්න වෙද්දී. එතකොට අපි බලන්න සමීකරණය මෙන්න මේ පැත්ත. මේක අපිට හොඳට හුරු පුරුදු පැත්තක් මේක. ඒ වගේම මෙන්න මේ m කියන අගය delta x කියන එක බිඳුවට ආසන්න වෙද්දී m කියන අගය ලැබෙන්නේ p හරහා ඇඳි ස්පර්ශකයේ. අපිට මෙතන ස්පර්ශකයක් තමයි වදින්නේ. සරල රේඛාවක් තමයි ඒකේ. සරල රේඛාව විශේෂාගය සරල රේඛාවක් මේ වක්‍රයට ස්පර්ශකයක් වෙනවා. ස්පර්ශකයේ අනුක්‍රමණයක් තමයි අපිට මේ වෘද්ධි අනුපාතය බිඳුවට ආසන්න වෙද්දී delta x කියන බිඳුවට ආසන්න වෙද්දී අපිට මේ ලැබිලා තියෙන්නේ. ඉස්සරහට යනවා. අර ප්‍රකාශනයේමයි m කියන එක delta x කියන බිඳුවට ආසන්න වෙද්දී m අගේ අපිට ලැබෙලා තියෙන මෙන්න මේක. තව ටික ඉස්සරහට යනවා. එතකොට මෙන්න මේ රාශිය එහෙම අපි ලියාගත්තා. සහ delta x කියන එක බිඳුවට ආසන්න වෙද්දී m කියලා කියන්නේ p ලක්ෂයට අනුරූප අනුක්‍රමණය. වලට පැහැදිලි ඇති ඒක. p ලක්ෂය හරහා තමයි යන්නේ delta x කියන එක බිඳුවට ආසන්න වෙද්දී. මෙන්න මෙතන delta x කියන එක බිඳුවට ආසන්න කරගෙන යද්දී තරහ වෙලාවකදී මෙන්න මේ ලක්ෂය හරහාම පිටනවා. ඒක ගැන තමයි දැන් මේ කිව්වේ. m කියන එක delta x කියන බිඳුවට ආසන්න වෙද්දී m අගය කියලා කියන්නේ p ලක්ෂයට අනුරූපව අනුක්‍රමණය වෙනවා. මේ ප්‍රකාශනයේ දකුණු පැත්ත තමයි මේ තියෙන්නේ. තව දෙයක් ගණිතයේ මෙන්න මේ delta x කියන එක බිඳුවට ආසන්න වෙද්දී මෙන්න මේ delta y බෙදීම delta x කියන එකට විශේෂිත නමක් දෙනවා ගණිතයේදී. ප්‍රකාශනයේ ලිවීමට පහසුව තකා හෝ එහෙම දෙන්නේ නැති delta y බෙදීම delta x කියන එක බිඳුවට ආසන්න වෙද්දී delta y බෙදීම delta x කියන එක dy by dx කියලා තියෙනවා. මෙතන මෙන්න මේ limit delta x කියන එක බිඳුවට ආසන්න වෙද්දී limit කියන එක සහ මෙන්න මේ delta අගයන් දෙකට අපිට පොදු සංකේතාත්මක ක්‍රමයක් දීලා තියෙනවා. මෙන්න මේ වගේ තැනක් එනවනම් කොතනම හරි අපිට dy by dx ඉතින් ලියන්න පුළුවන්. මෙතන y මේ තියෙන්නේ, මෙතන x මේ තියෙන්නේ. මේ delta සහ මෙන්න මේ limit කියන දෙකට අනුරූපව තමයි මෙන්න මේ අගය දීලා තියෙන්නේ. මේක තමයි ගණිතයේ අවකලනයේ අර්ථ දැක්වීම තමයි මේ තියෙන්නේ. අපි කලින් හොයාගත්ත මෙන්න මේ dy by dx කියන පදේ පොඩක් අමතක කරන්න. මෙන්න මේ කෑල්ලට අපි හොයාගත්තා p ලක්ෂයට අනුරූප අනුක්‍රමණය. මේ ගානදී හැටියට නම් මේ ප්‍රකාශනය එහෙමම ලිව්වා. දැන් ඔයාලට පේනවා ඇති අවකලනයේ අර්ථ දැක්වීම මේකනම්. අවකලනයේ අර්ථ දැක්වීම මේකනම් සහ අපි දන්න සාමාන්‍ය දේවල් වලින් අපි මෙන්න මේ සමීකරණය වම් පැත්තට මෙන්න මේ වගේ තේරුමක් සහිත පදයක් හොයාගත්තා නම් p ලක්ෂයට අනුරූප අනුක්‍රමණය සමානයි එම ශ්‍රිතයේ අවකලනය. දැන් තේරෙනවා ඇති
අවකලනය කරනවා කියලා අපි කරන්නේ අනුක්‍රමණයක් හොයන එක තමයි. ඒක ඇයි අනුක්‍රමණයක් වෙන්න කියලා අපිට දැන් මෙතෙන්දී පැහැදිලි වුණා. මේ අපි දැන් කියන මෙතන මේ අවකලනය කරාට පස්සේ අනුක්‍රමණයක් එනවා කියන එක තුල පුදුමාකාර ගැඹුරු දේවල් ගොඩක් ගැබ් වෙලා තියෙනවා. අපිට ස්පර්ශෝන් මුඛවලදී ස්පර්ශෝන් මුඛ සහිත ප්‍රස්ථාර අඳිද්දී අපිට මෙන්න මේ අනුක්‍රමණය කියන එක මාරම් වැදගත් වුණා. ඒ කියන්නේ ස්ථාවර ලක්ෂ. එතන ඒ වගේ පොයින්ට්ස් වල දී ප්‍රස්ථාරයේ හැසිරුම. මෙන්න මේ ප්‍රස්ථාරය කියලා කියන්නේ මම මේ ඉස්සෙල්ලා කතා කරා වගේ අර ගහකින් ගෙඩියක් වැටෙන ඒ වගේ පොඩිම දෙයක් කරහා ඉඳලා අර කැනොන් එකෙන් උණ්ඩ පිට වෙන. ඒ කැනොන් එකෙන් ගිහිල්ලා අර ෆෝන් එකේ උණ්ඩ වදින වේගය ස්පීඩ් එක සහ මෙන්න මේ තුවක්කුව පිටිපැත්තට වාංගු වීම. අනිත් කාරණාව තමයි තුවක්කු කඳ අතරත් තුවක්කුවේ උණ්ඩ අතරත් ඇතිවන ආවේගී ආතති. මෙන්න මේ වගේ මෙකී නොකී දේවල් වලට ඒ දේවල් පැහැදිලි කරන්නේ ඒ සඳහා තියෙන වැලියුස් අපිට ලබා ගන්න අගයන් ලබා ගන්න අපිට පුදුමාකාර විදියට මෙන්න මේ අවකලනය කියන එක අපිට පුදුමාකාර විදියට භාවිතා කරන්න පුළුවන්. ඉස්සරහට යනවා. dy/dx කියන එක ගැන පොඩි අදහසක් දෙන්න. dy/dx කියලා කියන්නේ අපි මෙතන බලන්න මේ y කියලා ගත්තේ අපි අර ගනිපු ශ්‍රිතය. x කියලා කියන්නේ මේ y කියන ශ්‍රිතයේ විචල්්‍ය තමයි. x මත තමයි මෙන්න මේ y කියන එක වෙනස් වෙන්නේ. මෙන්න මේ y කියලා කියන්නේ ශ්‍රිතය. නැත්නම් x මත වෙනස් යම් කිසි දෙයක් මත වෙනස් වෙන දෙයක් තමයි ශ්‍රිතයක් කියලා කියන්නේ. ඒ ශ්‍රිතයේ විචල්්‍ය තමයි x කියලා තියෙන්නේ. x කියන්නේ විෂය කියලා අවකලනයේදී අපි මේකට කියන්නේ dy/dx y කියන ශ්‍රිතයේ x ගේ අවකලනය කියලා තමයි මේකට කියන්නේ. එහෙම නැත්නම් තව විදිහකින් කියනවා x විෂයෙහි පළමු අවකලනය. මේකට පළමු අවකලනය. මේ පළමු අවකලනය කියලා කියන්නේ මේකයි. මේකේ y කියන ශ්‍රිතය එකපාරක් විතරයි අවකලනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ x විෂයේ පළමු අවකලනය කියලා තමයි ඒකට කියන්නේ. අපිට මේක දෙපාරක් තුන් පාරක් නෙවෙයි ඕන තරම් අපිට අවකලනය කරන්න පුළුවන්. ශූන්‍යෙන් නිකන් අපිට අවකලනය කරගන්න පුළුවන්. එකපාරක් අවකලනය කරාට පස්සේ ඒකට කියනවා x විෂයේ පළමු අවකලනය කියලා. දෙපාරක් අවකලනය කරාට පස්සේ කියනවා x ඒ අදාළ විචල්්‍යයේ ශ්‍රිතයේ දෙවන අවකලනය කියලා. තුන් පාරක් අවකලනය කරගත්තොත් කියනවා අදාළ විෂයේ මෙතෙන්දී නම් x විෂයේ දෙවන අවකලනය යනාදී වශයෙන් අපිට මෙන්න මේ අවකලනයේ එක් අවකලන සංගුණකයන් වල වාර ගණන අපිට සඳහන් කරන්න පුළුවන්. තව දෙයක් y සමාන fx කියලා ශ්‍රිතයක් තියෙනවා. y සමාන fx කියන ශ්‍රිතයක් තියෙනවා. මෙන්න මේ x විෂයේ x විෂයක් වෙන්නේ හැමතිස්සෙම විචල්්‍යයක් තමයි. ඒ කියන්නේ y කියන මෙතෙන්දී නම් y කියන විචල්්‍ය වෙනස් වෙන්නේ මේ x මත. ඒ හින්දා ඒ වෙනස් වන විචල්්‍යයෙන් තමයි අපි අවකලනය කරගන්න ඕන. මෙතෙන්දී නම් y සමාන fx කියන ශ්‍රිතයේ x විෂයේ පළමු අවකලනය කියන එක නැත්නම් y කියන ශ්‍රිතය එකපාරක් අපි අවකලනය කරගත්තා කියන එක අපි සංකේතවත් කරන්නේ dy/dx. නැත්නම් f-x පළමු අවකලනය හින්දා තමයි මෙතන dash x ආවේ. මෙතන අපි දෙවන අවකලනයක් ආවම මෙතන double dash වෙනවා. ඒ වගේම මේ මෙතනත් සංකේතවත් මේ dy/d වර්ග y/dx වර්ග වෙනවා. ඒක අපි ඉස්සරහට මේ වීඩියෝ එකේ අපි කතා කරමු. ඒක දෙවන අවකලන සංගුණකයක් දෙවන අවකලන සංගුණකයක් ගැන ඇත්තට මේ ඕල් A level වලදී කතා කරන්නේ නැහැ. ඒ වුණාට දැන ගැනීම පිණිස අවකලන සංගුණක ඒව ගැනත් කතා කරන්නම්. දැන් පැහැදිලි ඇති කියලා හිතනවා. මෙන්න මේ දේ y සමාන fx කියලා ශ්‍රිතයක් තියෙනවා. ඒ ශ්‍රිතයේ පළමු අවකලන සංගුණක අපිට මේ විදියට සංකේතාත්මක කරන්න පුළුවන් dy/dx or f-x කියලා ඉස්සරහට යනවා. අපිට මේ ලෝකයේ තියෙන විවිධ ශ්‍රිතයන්. ඒ කියන්නේ අපිට මේ ලෝකේ කොච්චර සංසිද්ධි තියෙනවද, කොච්චර රාශීන් තියද, එක් වෙන දේවල් මත විචලනය වන රාශීන් කොච්චර තියද, අපිට මෙකී නොකී දේවල් අපිට ගණනය කරන්න බෑ. මෙන්න මේ තරම් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා අපිට කවදාවත් කියන්න බෑ මේ ලෝකයේ තියෙන ශ්‍රිතයන් සහ මේ ලෝකයේ තියෙන සමහර රාශීන් ගැන. අපිට අවකලනය භාවිතා කරලා මං කිව්වා මෙන්න මේ ඕනම සිද්ධියකට අපිට උදාහරණයක් උපකාරයක් කරගන්න පුළුවන් කියලා. මෙන්න මේ අවකලනය
අපිට මෙතෙන්ද විවිධ ශ්‍රිතයන් වල අවකලනය කියලා කියද්දී අපිට හම්බෙනවා ශ්‍රිතයන් ගණනාවක්. එකක් තමයි එක ශ්‍රිත වර්ගයක් තමයි VG ශ්‍රිත. VG ශ්‍රිත කියන්නේ අපි දන්නවා බහුපද ශ්‍රිත x වර්ග දන bx දන c ඒ වගේ වර්ග ප්‍රකාශන ඒ වගේ ඒවා VG ශ්‍රිත කියලා තමයි කියන්නේ. අනිත් එක ත්‍රිකෝණමිතික ශ්‍රිත. sin cos tan cos x sec cot එම ත්‍රිකෝණමිතික අනුපාතවල ඉන්වර්ස් අගයන් ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත ඒ වගේ දේවල් තමයි ත්‍රිකෝණමිතික ශ්‍රිත කියලා කියන්නේ. අනිත් එක තමයි ඝාතීය ශ්‍රිත. ඝාතීය ශ්‍රිත කියලා කියන්නේ සිම්පල් ඊ සම්බන්ධ ශ්‍රිත. ඒව තමයි ඝාතීය ශ්‍රිත. සහ මෙන්න මේ වෙනස් මේ ශ්‍රිත අපිට ගුණ කරන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ ශ්‍රිතයන්හි ගුණිත ලැබෙනවා. ඒ වගේම අපිට ශ්‍රිතයන් අතර අනුපාත ගන්න පුළුවන්. එතකොට අපිට ශ්‍රිතයන් වල අනුපාත ලැබෙනවා. මෙන්න මේ අපිට මෙන්න මේ ගණිතයේදී හම්බ වන මෙන්න මේ ජාතියේ ශ්‍රිතයන් වල වෙනස් ශ්‍රිතයන් වල අවකලනයන් අපිට කරන්න තියෙනවා. අපි එකින් එක මෙන්න මේ තියෙන හැම එකක්ම හැම ශ්‍රිත වර්ගයක්ම අවකලනය කරගන්න කොහොමද කියලා අපි බලමු. VG ශ්‍රිත. VG ශ්‍රිත යටතේ තමයි මම අද මේ ශ්‍රිත සෙට් එක කොහොමද අවකලනය කරගන්න කියලා පටන් ගන්න. VG ශ්‍රිත වලින් VG ශ්‍රිත ගැන කියන්න කලින් මට මෙන්න මේ වගේ පොඩි ජ්‍යාමිතික VG පොඩි සුළු කිරීමක් කියන්න දෙන්න තියෙනවා. A වර්ග ධන B වර්ග. A වර්ග ධන B වර්ග කියන වර්ග දෙක අතරේ අපි සාමාන්‍යයෙන් දන්න දේ O level කාලේ ඉඳන්ම A ඍණ B A ධන B. අනිත් එක මෙතන අපිට A ඝණය ඍණ B ඝණය A ඝණය ඍණ B ඝණය කියන එකටත් අපිට මෙන්න මේ A වර්ග ධන B වර්ග වගේම අනුරූපතාවයක් තියෙන ප්‍රකාශනයක් ලියන්න හැකි. මුලින්ම එන්නේ මෙන්න මේ A ඍණ B ඝණය කියන එක අතහැරලා A ඍණ B. ඊට පස්සේ මෙන්න මෙතන ප්‍රකාශනය ලියනවා. මෙතනින් හැමතිස්සෙම ඉන්න ප්‍රකාශනයේ පළවෙනි පදය එන්නේ මෙතන තියෙන මාත්‍රයට වඩා එකක් අඩුයි. ඊට පස්සේ මෙතන දෙවන පදය බලුවට පස්සේ මේ පළවෙනි පදයේ B නෑ. දෙවෙනි පදයේ B තියෙනවා. තුන් වෙන පදයේ B තියෙනවා A නෑ. මෙතන ඇත්තට වෙලා තියෙන මෙන්න මේකේ A ගේ සංගුණකය මේ 3ට වඩා අඩු එකක් අඩු එකේ ඉඳලා බිඳුව තෙක් අඩු වෙලා තියෙනවා. B ගේ අගය බිඳුවේ ඉඳලා මේට වඩා එකක් අඩු අගයක් තෙක් වැඩි වෙලා තියෙනවා. මෙතන අනිත් එක මෙතන තියෙනවා A ඍණ B හැරුණට පස්සේ මෙතන තියෙන පද දෙකක්. ඊට පස්සේ තියෙන පදයේ තියෙන පද දෙකක්. ඒ පද දෙකට සමානයි මෙන්න මේ ශ්‍රිතයේ තියෙන දර්ශකය. අනිත් එක මෙන්න මේක දිහා බලන්න. පළවෙනි පදය මෙතන සමාන බලයන් වල අන්තරයක් තිබ්බොත් මුලට එන්නේ බලයන් ගැන සැලකීමක් නැතුව කෙලින්ම මේ පද දෙක. ඊට පස්සේ ස්ථිර පද දෙක වෙන්නේ රටාවක් තියෙනවා. පළවෙනි පදය මෙන්න මේ දර්ශකයට වඩා එකක් අඩු එකේ ඉඳලා බිඳුව වෙනකන් අඩු වෙලා තියෙනවා. දෙවෙනි පදය මීට වඩා බිඳුවේ ඉඳලා මීට වඩා එකක් අඩු එකක් තෙක් වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ වගේ ගුණ තමයි තියෙන්නේ. ඒ විදිහට බලන්න මෙන්න මේකත් A4 නේ B4 පළවෙනි පදේ ලිව්වා A ඍණ B. මාත්‍රය ගැන බලය ගැන කිසිම අදහසක් නැහැ. කෙලින්ම A ඍණ B. ඊට පස්සේ පළවෙනි පදය පළවෙනි දර්ශකයට එකක් අඩු එකක ඉඳලා බිඳුව තෙක් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ මේ B කියන එක බිඳුවේ ඉඳලා මෙතන තියෙන්නේ B බිඳුව කියලා හිතන්නකෝ. B බිඳුවේ ඉඳලා මීට වඩා එකක් අඩු එකක් තෙක් වැඩි වෙලා තියෙනවා. සහ මෙතන තියෙන්නේ 4. මේ A ඍණ B හැරුණාට පස්සේ මෙතන තියෙන්නේ පද 4යි. මෙතන තියෙන්නේ 3යි. A ඍණ B හැරුණාට පස්සේ මෙතන තියෙන්නේ පද 3යි. මෙතන තියෙන්නේ A ඍණ B හැරුණාට පස්සේ පද 2යි. මෙතන තියෙන දර්ශකය 2. ඒ වගේ අපිට n ආශ්‍රයෙන් අපිට මේ විදිහට ලියන්න පුළුවන්. A n ඍණ B n මුල් පදය A ඍණ B A කියන එක වැඩි වෙනවා nට වඩා එකක් අඩු එකේ ඉඳලා බිඳුව තෙක් අඩු වෙනවා. B කියන එක බිඳුවේ ඉඳලා මීට වඩා එකක් අඩු වෙන තෙක් වැඩි වෙනවා. සහ මෙතන තියෙන A ඍණ B හැරුණාට පස්සේ මෙතන තියෙනවා පද මෙන්න මේ මෙච්චර ප්‍රමාණයක්. ඉස්සරහට යන්
පැහැදිලි ඇති කියලා හිතනවා. y සමානයි xn. y සමානයි xn ආකාරයේ VGS රිතයක් මේක. මම මේකට ගන්නවා පළවෙනි සමීකරණය කියලා. ඒ වගේම මෙන්න මේ x කියන රාශිය, මෙන්න මේ x කියන රාශිය ඉතාමත්ම කුඩා අගයකින් කුඩා වෘද්ධියකින් වැඩි කරනවා හෝ අඩු කරනවා, වෙනස් කරනවා සාධාරණව. වෙනස් කරාට පස්සේ ඒ අගය තමයි මෙතන delta x කියලා කියන්නේ. ඒ delta x ට අනුරූපව වෙනස් වුණු delta y අගය තමයි මෙතන මේ දාලා තියෙන්නේ. මම මේ දැන් ලැබුණු ප්‍රකාශනය ගන්නවා 2 කියලා. දැන් අර සුපුරුදු විදියට දෙකෙන් අඩු කරනවා y දැන් delta y minus y, x දැන් delta xn minus xn. ඊට පස්සේ මෙන්න මේ පැත්ත y ට y කැන්සල් වෙලා යනවා, delta y විතරක් ඉතුරු වෙනවා. අර වගේම xn ඍණ yn ගේ එක්ස්ප්ලেইন කරා විදියට මේ පැත්ත සුළු කරනවා පළවෙනි පදය අඩු කිරීම දෙවන පදය. ඊට පස්සේ මේක n ඍණ 1 ඉඳලා අර විදියට ලියාගෙන යනවා, පද වෙනස් කරන්නේ නැතුව, පද පටලවන්නේ නැතුව අර විදියට ලියන් යනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දෙපැත්තම මෙතන x කැන්සල් වෙලා යනවා, මෙතන delta x විතරක් ඉතුරු වෙනවා. දෙපැත්තම delta x ගෙන් බෙදලා අපිට මෙන්න මේ තත්ත්වයට පත් කරගන්න පුළුවන් මේ ප්‍රකාශනය. පැහැදිලි ඇති කියලා හිතනවා. මේ විදියට අපිට ප්‍රකාශනය පත් කරගන්න පුළුවන් වරහන් ඉවත් කරලා සරල වරහන් ඉවත් කිරීම තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන තා විශේෂිත වැඩක් කරනවා. කලින් එක්ස්ප්ලেইন කරපු විදිහට පැහැදිලි ඇති. මෙන්න මෙතන තියෙනවා පද n සංඛ්‍යා, මෙන්න මෙච්චර ප්‍රමාණයක් පද n සංඛ්‍යාවක් මෙතන තියෙනවා. පද n ගණනක් පවතී. තව දෙයක් තමයි මේකේ කලින් ලබාගෙන ප්‍රකාශනයමයි මේක. delta x කියන එක බිඳුවට ආසන්න කරනවා, නැත්නම් සීමාව ගන්නවා, දෙපසම සීමාව ගන්නවා. අපිට සමීකරණයක එක පැත්තක් විතර සීමාව වරගෙන නවත්තන්න බෑ. ගාන වර්ධි දෙපැත්තෙම සීමාව ගන්න ඕන. delta y බෙදීම delta x කියන එක delta x කියන බිඳුවට ආසන්න වෙදී වෘත්ති අනුපාතය ගන්නවා. මෙන්න මෙතන සීමාව ගන්නවා මේ පැත්තට. delta x කියන එක බිඳුවට ආසන්න වෙද්දී අගය හොයන්න මේ delta x කියන හැමතැනටම බිඳුව බෙදාගෙන යනවා. මෙතන බිඳුවක් වෙනවා. එතකොට x ගේ n ඍණ එක විතරක් වෙනවා. මෙතන delta x කියන එකට බිඳුව දැමුවට පස්සේ x ගේ n ඍණ 2 වෙනවා. මෙතන x තියෙනවා. එතකොට මෙතන n ඍණ 1, මෙතන n ඍණ 1, මෙතන n ඍණ 1. මේ හැම පදයක්ම x ගේ n ඍණ 1 බවට පත් වෙනවා. මෙතන පද n සංඛ්‍යාවක් තියෙනවා. කලින් ගානේ පැහැදිලි ඇති. මෙතන පද n සංඛ්‍යාවක් තියෙනවා. එතකොට x ගේ n ඍණ වගේ ඒවා n සංඛ්‍යාවක් තියෙනවා. සාධාරණව මේ පැත්තට dy/dx කියන එක delta x කියන බිඳුවට ආසන්න වෙද්දී අපි ඩෙෆිනිෂන් එක අත දැක්කේ අපි කලින් ඉගෙන ගත්තා. ඒක තමයි delta y/dy/dx කියන එක. මෙතන x ගේ n ඍණ 1 වගේ ඒවා තියෙනවා n ප්‍රමාණයක්. ඒ හින්දා nx n ඍණ 1 මේ අපිට ලැබුණේ y සමානයි xn කියන රාශියේ පළමු අවකලන සංගුණකය. එකපාරක් අවකලනය කරලා පස්සේ ලැබෙන පළමු අවකලන සංගුණකය. තව දෙයක් කියන්නම්. මෙන්න මේකට අපි මේ del ඊ타මත්ම කුඩා වෘද්ධීන් භාවිතා කරලා, ඊ타ම පුංචි අගයන් වල වෙනස් වීම භාවිතා කරලා අපි මේ ලබා ගන්න අවකලනයේ ප්‍රතිඵල ලබා ගන්න විදියට අපි කියනවා ප්‍රමූල ධර්ම. ප්‍රමූල ධර්ම නැත්නම් ප්‍රථම මූල ධර්ම මගින් අවකලනය කරනවා කියලා කියන්නේ මෙන්න මේ delta y කියන එක භාවිතා කරලා සමීකරණ දෙකක් අරගෙන දෙවන සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කළ මෙන්න මේ වගේ ක්‍රමවේදයකින් ගන්න ඒවට කියනවා ප්‍රමූල ධර්ම මගින් අවකලනය කියලා. තව දෙයක් මෙතනින් අපිට තව දෙයක් අපෝහණය කරගන්න පුළුවන්. අපි හිතමු මේ x ගේ n කියන එක එක වුණා නම් අපිට ලැබෙන්නේ උත්තරේ මොකද්ද කියලා. x ට 1 දැම්මොත් n ට 1 දැම්මොත් ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ සමීකරණේ n කියන්නේ 1යි, මෙතෙන්ට 1 දැම්මොත් 1කින් එකක් ගියට පස්සේ බිඳුවයි, ඕනම සංඛ්‍යාව බිඳුනේ බලය 1යි, 1 වැඩි කිරීම 1 1යි. ඒ කියන්නේ y සමානයි
x ගේ y සමාන x ගේ අවකලනය එකයි. අපිට x ට ඕන මගයක් දාලා මෙන්න මේ සමීකරණය මේ කොටු කරපු සමීකරණය අපිට ඔප්පු කිරීමකින් තොරව භාවිතා කරන්න පුළුවන් ගණිතයේ සම්මත සමීකරණයක් මේක. මතක තියාගන්න ගොඩක් වැදගත් සමීකරණයක්. dy by dx සමාන nx n ඍණ 1 ඉස්සරහට යනවා. මෙන්න මේ විදිහට අපිට එක්සැම්පල් එකක් කරන්න පුළුවන්. y සමාන x6 කියන එක y සමාන x6 කියන එක එන්නේ n ඍණ 1 තිබ්බ දර්ශකයේ ඉස්සරහට දැම්මා. දර්ශකයෙන් එකක් අඩු කරලා ලිව්වා. හරිම ලේසි. දෙවෙනි ගන්න. මෙතන දර්ශකයේ ධන වේවා ඍණ වේවා කිසිම ප්‍රශ්නයක් නැත. නිකිලයක් පරිමේ සංඛ්‍යාවක් විතරයි වෙන්න ඕන. තාත්වික සංඛ්‍යාවක් විතරයි වෙන්න ඕන. අපිට උත්තර ලබා ගන්න පුළුවන්. y සමානයි x ඍණ 2 කියන එක dy by dx කෙලින්ම අවකලනය කරලා ලිව්වා. dy by dx කියන එක දර්ශකයේ ඉස්සරහට දැම්ම දර්ශකයෙන් එකක් අඩු කරලා ලිව්වා. මෙච්චරයි උත්තරේ. තුන්වෙනි එක භාග සංඛ්‍යාවක් වුණත් කමක් නැහැ. දර්ශකයේ ඉස්සරහින් ලිව්වා දර්ශකයෙන් එකක් අඩු කරලා ලිව්වා. මෙච්චරයි. මේකේ අපිට මේ හතරෙන් ගානේ පොඩි වෙනස්කමක් තියෙනවා. උඩක් තියෙනවා යටක් තියෙනවා කමන්නේ. අපි හදා ගන්න ඕනේ ඉස්සෙල්ලා තනි පාදයකට මේ x5 කියන එක මම උඩරන් ගියා දර්ශක සුළු කරා. දර්ශක සුළු කරන්න මෙතන හරයේ තියෙන දර්ශක උඩරන් ගියා ලවයට රන් ගියට පස්සේ මයිනස් වෙනවා. ඍණ 5න් ධන එකක් ගියට පස්සේ ඍණ 4යි y සමාන x ඍණ 4 අපිට දැන් පුළුවන් අවකලනය කරගන්න. ඊට පස්සේ dy by dx දර්ශක ඉස්සරහට ගත්තා. ඊට පස්සේ පදේ දර්ශකයක් අඩු කරලා ලිව්වා. හරිම ලේසි මේ ගාන හදන්න. අවකලනය සම්බන්ධ ප්‍රමේයයන් ටිකක් තියෙනවා. අවකලනය සම්බන්ධ මූලික ප්‍රමේයයන් 3ක් 4ක් වගේ තියෙන හරිම සරලයි. හරිම සරල ප්‍රමේයයන් තමයි තියෙන්නේ. පළවෙනි එක k කියන්නේ y සමාන 1k මේ නියත ශ්‍රිතයක්. මේ k කියන ශ්‍රිතය වෙනස් වෙන්නේ නැහැ. අපි කිව්වා මුලින්ම මේ පාඩම් පටන් ගනිද්දි අවකලනය කියලා කියන්නේ යම්කිසි රාශියක වෙනස් වීමක් ගැන හොයන ගණිත ක්‍රමයක්. යම්කිසි රාශියක වෙනස් වීම අපි ගණිතමය රාමුවක් තුල විග්‍රහ කරන එක තමයි අවකලනය කරන්නේ. ඒකෙන් පවා තේරෙනවා අපි මේ වෙනස් වෙන දෙයක් ගැන තමයි මේ කතා කරන්නේ. වෙනස් වෙන දෙයක් තමයි අපි ගණිතයෙන් අපි උත්තරයක් ලබා ගන්න හදන්නේ. වෙනස් වෙන දෙයකට අවකලනයේ උත්තරයක් ගන්න හදනවා නම් වෙනස් වෙන්නේ නැති දෙයකට අවකලනයේ උත්තරයක් ගන්න බෑ. වෙනස් වෙන්නේ නැති දෙයකට අවකලනයේ උත්තරය බිඳුවක් වෙන්න ඕන. y සමාන k කියන්නේ නියතයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා නියතයක අවකලනය ශූන්‍යයි. dy by dx y කියන්නේ මේවයිමයි. y ගේ පළමු අවකලන සංගුණකය නෙවෙයි ඕනම අවකලන සංගුණකයක් බිඳුවක් වෙනවා. මොකද මේ k කියන්නේ නියතයක් හින්දා නියතයක අවකලනය බිඳුවයි. එච්චරයි දැනගන්න ඕන. ඔප්පු කිරීමෙන් තොරව භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ y සමාන 3x වර්ග. මෙන්න මේ ශ්‍රිතයක් යම්කිසි නියත රාශියකින් වැඩි වෙලා තියෙනවා. එතකොට කරන්න තියෙන්නේ මෙච්චරයි. නියත රාශිය ගුණිතයක් විදිහට සලකලා ඉතුරු ශ්‍රිතයන් අවකලනය කරන් යන්න. අපි මේ තුන අමතක කරන් x වර්ග අවකලනය කියන විදිහට ඉගෙන ගත්තා. එන්නේ ඍණ 1 දර්ශක ඉස්සරහට දැම්මා. නියතයේ ගුණිතයක් විදිහට සලකන්න කියලා කියනවා. නියතයේ ගුණිතයක් විදිහට සලකන්න ඕන. තුන අපි ගුණිතයක් විදිහට සලකුවා. x වර්ග අවකලනය කරලා පස්සේ 2යි s. 3 වැඩි කිරීම 2 වැඩි කිරීම x 6යි x උත්තරේ ලැබෙනවා. අනිත් එක තමයි ශ්‍රිතයන් කිහිපයක එකතුවේ හෝ අන්තරයේ අවකලනය එක් ශ්‍රිතයන් අවකලනය කරලා එකතු කරාට පස්සේ හරියට හරි උත්තරේ වැරදි නෑ. ඒක තමයි ඊළඟ ප්‍රමේයය. මේ xn කියන එක අවකලනය කරලා පස්සේ මේක එනවා. bxm අවකලනය කරලා පස්සේ මේක එනවා. ධන හෝ ඍණ දැම්ම එකතු කරන තියෙන එකතු කරා අඩු කරන තියෙන අඩු කරා y කියන එක අවකලනය කරලා පස්සේ dy by dx මේකට උත්තරේ මේක. මතක තියාගන්න එක ක්‍රීමෙන් තොරව භාවිතා කරන්න පුළුවන්. ඉස්සරහට යනවා. එක්සැම්පල් එක. y සමාන x ගණය දන 5x4. y කියන එක අවකලනය කරා y කියන එක අවකලනය කරලා පස්සේ dy by dx x ගණය අවකලනය කරලා පස්සේ දර්ශක ඉස්සරහට දැම්මා. දර්ශකයෙන් එකක් අඩු කරලා ලිව්වා. ධන නම් ධන ඍණ නම් ඍණ. 5 වැඩි කිරීම x4. ගුණිතය
නියතය නීත රාශියකින් වැඩිලා තියෙනම් ඒ නීත රාශිය ගුණිතයක් විදිහට සැලකුවා. 5 වැඩි කිරීම මෙතන එනවා 4x ඝනය. 4 වැඩි කිරීම 4 එකක් අඩු කරලා දර්ශකයේ විදිහට ලිව්වා. 5 වැඩි කිරීම 4 20යි කෙලින්ම පළවෙනි උත්තරේ සරලයි ඝන පිළිවෙලට තේරෙන්නේ නැති කියලා හිතනවා. දෙවෙනි උත්තරේ. දෙවෙනි ප්‍රශ්නය සහ දෙවෙනි ප්‍රශ්නේ මෙන්න මේක. පළවෙනි පදේ අපි ඉස්සෙල්ලාම කලින් ගානේ වගේ පොදු පදයකට පොදු පාදයක් වෙන විදියට මෙතන x මෙතනක් තියෙනවා මෙතනක් තියෙන හින්දා අපි මේ එක පාදයකට හදාගත්ත x5 x ඍණ x ඍණ ඝනය කියන එක උඩට අරන් ගියාට පස්සේ x5 වෙනවා. මෙතන අපි වරහන් ඉවත් කරලා ලියනවා. ඊට පස්සේ මෙතන තියෙනවා y සමානයි. අපි මෙතන තාම අවකලනය කරගත්තේ නැහැ. අවකලනය කරන්න පුළුවන් විදිහට හදාගත්තා. y සමානයි x5 10x 30. 30 කියන්නේ කොන්ස්ටන්ට් එකක්. කොන්ස්ටන්ට් එකේ අවකලනය බිඳුවයි. y අවකලනය කරා dy/dx x5 අවකලනය කරලා පස්සේ එන්නේ ඍණ 1 5x අතර 10x අවකලනය කරලා පස්සේ නියතය ගුණිතයක් විදිහට සැලකුවා x ගේ අවකලනය 1යි. 10 වැඩි කිරීම 1 10යි. දෙවෙනි ප්‍රශ්නට උත්තරේ dy/dx සමානයි 5x 4 ධන 10. ඉතාමත්ම සරලයි. ඊට පස්සේ y සමානයි un. මෙතන මේ u කියලා කියන්නේ x ගේ ශ්‍රිතයක්. උදාහරණයක් විදිහට u කියන 2x ධන 2x ධන 1 කියලා හිතන්න. ඒක x ගේ ශ්‍රිතයක්නේ. ඒ වගේ එකක් තමයි මේ u කියන්නේ. u කියන්නේ x ගේ ශ්‍රිතයක් නැත්නම් x ගේ අවකල්‍ය ශ්‍රිතයක්. මේක මම ගන්නවා පළවෙනි සමීකරණේ. ඒ වගේම x කියන රාශිය මේ u කියන්නේ x ගේ අවකල්‍ය ශ්‍රිතයක්. x කියන රාශිය ඩෙල්ටා x ප්‍රමාණයකින් වෙනස් වුණාට පස්සේ u කියන රාශිය වෙනස් වීම ඩෙල්ටා u කියලා ගන්නම්මා. ඒ ඩෙල්ටා x කියන ප්‍රමාණයෙන් වෙනස් වුණාට පස්සේ ඩෙල්ටා y කියන එක වෙනස් වීම ඩෙල්ටා y කියලා ගන්නම්. එතකොට මම මේ පළවෙනි සමීකරණයෙන් අපිට y ධන ඩෙල්ටා y සමානයි u ධන ඩෙල්ටා u ගේ n වෙනි බලය කියලා අපිට මේ වගේ සමීකරණයක් ලැබෙනවා. මම මේක දෙවෙනි සමීකරණය විදිහට ගන්නවා. දෙකෙන් එක අඩු කරනවා y ධන ඩෙල්ටා y minus y u ධන ඩෙල්ටා u ගේ n minus un. මෙන්න මේකට දර්ශක සමාන අන්තරයක් ගන්න කොහොමද කියලා මම කියලා දුන්නා. මෙන්න මේ විදිහට සුළු කළාම ලියනවා y කැන්සල් වුණා ඩෙල්ටා u වෙනවා. පළවෙනි පද දෙක දර්ශක හිතන්න නැතුව මේ විදිහට. ඊට පස්සේ දෙවෙනි පද එක පළවෙනි පදයේ මීට වඩා එකක් අඩු එකේ ඉඳලා වැඩි වෙවි යනවා. මේක බිඳුවේ ඉඳලා මීට වඩා එකක් අඩු එකක් එක් වැඩි වෙවි යනවා. මේ විදිහට අපිට ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෙපැත්තෙම සීමාව ගන්නවා. සීමාව ගන්න කලින් දෙපැත්තෙම ඩෙල්ටා x ගෙන් බෙදනවා. ඩෙල්ටා y කියන එක ඩෙල්ටා x ගෙන් බෙදුවට පස්සේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x වෙනවා. මේ පද සෙට් එක එහෙම තියෙනවා. මෙතන මේ u ගෙන් u අඩු කරලා පස්සේ ඩෙල්ටා u විතරක් ඉතුරු වෙනවා. ඩෙල්ටා u කියන එක ඩෙල්ටා x කියන එකයි වෙනම අන්තිමේට ලිව්වා. මෙන්න මේ පද සෙට් එක ඔයාලට පේනවා ඇති. මේක මම ආපහු පාරක් ලියනවා. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x සමානයි මේක. ඊට පස්සේ ඩෙල්ටා u බෙදීම ඩෙල්ටා x මේ විදිහට පැහැදිලි. දෙපැත්තෙම සීමාව ගන්නවා ඩෙල්ටා x කියන එක. ඔයා හිතන්න මෙන්න මේ ඩෙල්ටා u කියන එක ඇති වුණේ ඩෙල්ටා x කියන එක බිඳු ඩෙල්ටා x කියන ප්‍රමාණයකින් වෙනස් වෙච්ච හින්දා තමයි මේ ඩෙල්ටා u කියන එකත් හැදුනේ. ඩෙල්ටා x කියන එක බිඳුවට ආසන්න වෙද්දී ඩෙල්ටා u කියන එකත් බිඳුවට ආසන්න වෙනවා. ඩෙල්ටා x කියන එක බිඳුවට ආසන්න වෙද්දී නැත්නම් වෙනස් වෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයකින් නම් ඩෙල්ටා u වෙනස් වෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයකින් ඩෙල්ටා y වෙනස් වෙන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයකින්. ඩෙල්ටා x කියන එක බිඳුවට ආසන්න වෙද්දී දෙපැත්තෙම සීමාව ගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි දන්නවා අර්ථ දැක්වීමෙන් ඩෙල්ටා x කියන එක බිඳුවට ආසන්න වෙද්දී ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියන එක මේ y සමානයි un කියන සමීකරණය ඩෙල්ටා x කියන එක බිඳුවට ආසන්න වෙද්දී ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියන එක dy/dx අපි එක දන්නවා. අන්තිම පදය
ඩෙල්ටා U බෙදීම ඩෙල්ටා x කියන එක ඩෙල්ටා x කියන එක බිඳුවට ආසන්න වෙද්දී ඩෙල්ටා U බෙදීම du බෙදීම dx බවට පත් වෙනවා. ඒ වගේ මෙන්න මේ ඇතුළේ තියෙන පද සෙට් එක ඩෙල්ටා x කියන එක බිඳුවට ආසන්න වෙද්දී ඩෙල්ටා U කියන එකත් බිඳුවට ආසන්න වෙන හින්දා ඩෙල්ටා U මෙතන බිඳුවක් වෙනවා. මෙතන ඩෙල්ටා U බිඳුවක් වෙලා මෙතන පද ඔක්කොම මෙතන ඩෙල්ටා U කියන එක බිඳුවක් වුණාට පස්සේ U වැඩි කිරීම U ගේ n ඍණ 2 වැඩි කිරීම U. ඒ කියන්නේ මෙතන U n ඍණ 1. පළවෙනි පදයත් එහෙමයි. මෙතෙන් ඩෙල්ටා U කියන එක බිඳු වුණාට පස්සේ U ධන n ඍණ 1. අන්තිම පදය U ගේ n ඍණ 1. ඒ වගේ U ගේ n ඍණ 1 වගේ පද තියෙනවා මෙතන n සංඛ්‍යාවක්. ඒ හින්දා තමයි U ගේ n ඍණ 1 වගේ පද n සංඛ්‍යාවක් තියෙන හින්දා nu n ඍණ 1 වතාවක් U ගේ පළමු අවකලන සංගුණකය y සමානයි un ආකාරයේ අවකලනයක් අපිට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට පැහැදිලි ඇති කියලා හිතනවා. මේකේ සිංහල සමීකරණය ආපහු පාරක් මම කියන්න. y සමානයි un මේ වගේ අවකලනයක් වෙද්දී ඉස්සෙල්ලම nu n ඍණ 1 ඒක හරි. ඊට පස්සේ දර්ශක ඉස්සරහට දැම්මා. දර්ශකෙන් එකක් අඩු කරලා ලිව්වා. ඒක වැඩි කරනවා. මෙතන n නැතුව n කියන එක නැතුව u ගේ පළවෙනි අවකලන සංගුණකය විතරක්. ඒකෙන් වැඩි කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ y කියන රාශියේ පළමු අවකලන සංගුණකය කියන එක හොයාගන්න පුළුවන්. ඉස්සරහට යනවා. මේ තියෙන්නේ y සමානයි ax ධන bn. අර වගේම n කියන්නේ භාග සංඛ්‍යාවක් වෙන්න පුළුවන්, නිකිලයක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේත් නිකිල ධන හොරින පූර්ණ සංඛ්‍යා dy by dx මෙහෙමයි. n n ඍණ 1 මේ පදේ දැම්ම. ඊට පස්සේ වැඩි කරනවා මේ n කියන එක නැතුව තියෙන ශ්‍රිතයේ අවකලනය ax කියන එක අවකලනය කරලා පස්සේ a b අවකලනය කරලා පස්සේ බිඳුවයි ax ධන b අවකලනය තමයි මේ තියෙන්නේ. a මේ a ඉස්සරහට දාලා ලියනවා dy by dx සමානයි n a ax ධන b ගේ n ඍණ 1. තවත් උදාහරණයකට යන්න. y සමානයි 5යි x වර්ග ධන 3 4 වෙනි බලය. අර වගේමයි n a n ඍණ 1 4 ඉස්සරහට දැම්මා. 5යි x වර්ග ධන 3 4 එකක් ගියට පස්සේ මෙතන 3යි. ඊට පස්සේ මේ දර්ශකය නැතුව ශ්‍රිතයේ අවකලනය 5යි x වර්ග වැඩි කරලා පස්සේ 5 වැඩි කිරීම 2 වැඩි කිරීම x ගෙන් වර්ගයෙන් එකක් අඩු කරා x මෙතන 3 අවකලනය බිඳුවයි. 5 වැඩි කිරීම 2x 10x 10x වැඩි කරලා පස්සේ 4න් 40ix 40x වැඩි කිරීම 5x වර්ග ධන 3 ඝනය. මේක තමයි y කියන ශ්‍රිතයේ පළමු අවකලන සංගුණකය වෙන්නේ. පැහැදිලි ඇති කියලා හිතනවා. අද අපි කතා කරා VG ශ්‍රිත ගැන. VG ශ්‍රිතයක් කොහොමද අවකලනය කරගන්නේ කියලා. අපි ඊළඟට කතා කරනවා ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් අවකලනය කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඝාතීය ශ්‍රිතයක් අවකලනය කරගන්නේ කොහොමද කියලා අපි තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගුණිතයක් අවකලනය, අනුපාතයක් අවකලනය, මෙන්න මේ වගේ පළවෙනි සීරීස් එකේ අපි පළවෙනි සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක විදියට මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක විදියට අපි මේක මේ අද වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපෝ ඉක්මනටම අපි වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් යට තියෙන රතු පාට subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. bell icon එක click කරලා තින් ඔයාලට අපේ වීඩියෝ එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා එන්න. ජය වේවා ඔක්කොටම.